හරි එතකොට මෙන්න මේ ද්‍රාවණ කොටස හෝ ද්‍රව කොටස සම්බන්ධයෙන් අපිට සන්නායකතාව හා ප්‍රතිරෝධකතාව ප්‍රකාශ කරන්න පුළුවන්. ලියන්න. මෙම ඉලෙක්ට්‍රෝන දෙක අතර ඇති ද්‍රව හෝ ද්‍රාවණ කොටස සම්බන්ධයෙන්ද ඉලෙක්ට්‍රෝන දෙක අතර ඇති ද්‍රව හෝ ද්‍රාවණ කොටස සම්බන්ධයෙන්ද සන්නායකතාව හා ප්‍රතිරෝධකතාව प्रकाश कल හැකි වේ. හරි ඒතර සන්නායකතාව ප්‍රතිරෝධකතාව කලින් වගේ නෙමෙයි. දැන් කලින් උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතිනවා කියලා කිව්වේ ඝන ද්‍රව්‍යයකට. නේ ඝන ද්‍රව්‍යයක නම් ඒ අදාළ ද්‍රව්‍යයේ උෂ්ණත්වයේ මත පමණයි. හැබැයි මෙතන ද්‍රාවණයක් කොහොම තව දේවල් බලපානවා. හරි ඒතර පහලින් ලියන්න. ද්‍රාවණයක මාතෘකාව පිළිද ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක. ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක. ඉතින් පහලින් මෙහෙම ලියන්න. ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක කිහිපයකි. පළවෙනි එක ද්‍රාව්‍යයේ ස්වභාවය. දෙවෙනි එක ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය. තුන්වෙනි එක ද්‍රාවණයේ උෂ්ණත්වය. එතකොට මේ අයන මගින් තමයි විද්‍යුතය සංනයනය කරන්න කියලා අපි කලින් කිව්වනේ. එතකොට මේ අයන වල සචලතාව කෙරෙහි ඔන්න ඔය කියපු සාධක බලපානවා. මේ හේතුව නිසා තමයි ඔය සාධක වල බලපෑම නිසා සංනායකතාව වෙනස් වෙන්නේ. එතකොට පහලින් මෙහෙම ලියන්න. ආරෝපණ වාහක එනම් අයනවල සචලතාව කෙරෙහි
ඉහත සාධක බලපායි. මේ හේතුවෙන් සන්නායකතාව කෙරෙහි එම සාධකවල බලපෑම සිදුවේ. හරි එතකොට මේ අයන වල සචලතාව වැඩි වෙනකොට ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වුණොත් එහෙම අයන වල ඒ සචලතාව වැඩි. හරි සචලන ගමන් කරන්න පුළුවන් අයන ප්‍රමාණය වැඩි. වැඩි වෙනකොට සන්නායකතාව වැඩි වෙනවා. දැන් අපි උදාහරණයක් ලේසියෙන් මෙහෙම හිතුවොත් එහෙම දැන් ධන අවස්ථාවේ සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අයන වලට සචලතාවක් නැහැ. සචලතාව බිඳුවයි. හැබැයි මේ ද්‍රාවණ අවස්ථාවේදී අයන වලට සචලතාවක් තියෙනවා. චලනය විය හැකියි. ඒ නිසා තමයි ද්‍රාවණ අවස්ථාවේදී ඒ වගේම විලීන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය වෙන්නේ. ඒතර ලියා ගන්න ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුතය සන්නායනය නොකරයි. මීට හේතුව අයන පැවතියද ඒවාට සචලතාවක් නොමැති වීමයි. ඊළඟ එක ඒ වගේම එතකොට මේ විලීන හෝ ද්‍රාවණ අවස්ථාවේ විද්‍යුතය සන්නායනය කරනවා නේ. නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් විලීන හෝ ද්‍රාවණ අවස්ථාවේ සෝඩියම් ක්ලෝරයිඩ් විලීන හෝ ද්‍රාවණ අවස්ථාවේ සචල අයන පවතින බැවින් විද්‍යුතය සන්නායනය කරයි. එතකොට මේ ස්වභාවය කියන එක අපිට මෙහෙම විස්තර කරන්න පුළුවන්. දැන් ඇසිටික් වලින් ලැබෙන අයන ප්‍රමාණය අඩුයි නේ. අර ඇසිටික්ද ජලයේ දිය වෙලා තියෙන්නේ. සල්ෆියුරික්ද ජලයේ දිය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ්ද ජලයේ දිය වෙලා තියෙන්නේ. කියන එක මත සන්නායකතාව රඳා පවතිනවනේ. එතකොට ඒක තමයි ස්වභාවය කියලා අදහස් කරේ. එතකොට සාන්ද්‍රණය කියන එක පැහැදිලි. සාන්ද්‍රණය කියන්නේ එතකොට පවතින අයන ප්‍රමාණය වැඩි නේද? අයන ප්‍රමාණය වැඩි. මේ විදිහේ ද්‍රාවණ කොටසක් තුල පවතින අයන ප්‍රමාණය වැඩි, සාන්ද්‍රණය වැඩි නම්. එතකොට
පන වාහක එහෙම නැත්නම් අයනවල ප්‍රමාණය වැඩි. ආරෝපණ අරගෙන යන්න ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඉක්මනින් විද්‍යුතය අරගෙන යන්න පුළුවන්. විද්‍යුත් සම්නායකතාව වැඩි. ස්වභාවය කියලා අදහස් කරේ ඒ අඩංගු ද්‍රව්‍ය තනකො සල්ෆියුරික්ද එහෙම නැත්නම් තියෙන්නේ මොනවද ඇසිඩික්ද සෝඩියම් ක්ලෝරයිඩ්ද කියන එක. ඒක ස්වභාවය. ඊළඟට අපි කිව්වේ තුන්වෙනි සාධකයේ විදිහට කිව්වේ උෂ්ණත්වය. ඒක උෂ්ණත්වය කියන එක අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම එකක වේගය ගත්තොත් එහෙම ගමන් කරන වේගය ගත්තොත් එහෙම උෂ්ණත්වය මත රඳා පවතිනවානේ. අපි දන්නවා වායුවක වුණත් ද්‍රවයක වුණත් අංශු වල වේග ව්‍යාප්තිය අපි කලින් ප්‍රස්ථාරයෙන්දලත් පෙන්නුවා. ද්‍රවයක අංශු වල වේග ව්‍යාප්තිය උෂ්ණත්වය සමග වෙනස් වන ආකාරය එහෙම ඇදලා අපි බැලුවා නේද? එතකොට මේ විදිහට මේ වේගය වෙනස් වීමක් සිදු වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට. එතකොට මේ අතර අණු වේගයෙන් අයන වේගයෙන් ගමන් කරනවා නම් ඒ කියන්නේ විද්‍යුතය ඉක්මනින් වඩාත් හොඳින් කලින්ට වඩා වේගයෙන් හොඳින් විද්‍යුතය සංනයනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි ඊළඟට කෙටි මාතෘකාවක් විදිහට ලියා ගන්න. සංනායකතාව කෙරෙහි ද්‍රව්‍ය ස්වභාවය බලපෑම. ඒකට පැහැදිලි කිරීමක් දෙන්න පොඩි උදාහරණයක් විතරක් ලියා ගමු. මේ ලියන්න ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අයනීකරණයේ වේද නොවේද යන්න මත ද්‍රව්‍ය සම්පූර්ණ අයනීකරණයේ වේද නොවේද යන්න මත සංනායකතාව රඳා පවතී. ඒක උදාහරණයක් විදිහට යන්න ජලීය ද්‍රාවණයක පවතින ද්‍රව්‍ය සල්ෆියුරික්ද ඇසිඩික්ද යන්න මත ද්‍රාවණයේ සංනායකතාව වෙනස් වේ. හරි ඊළඟට ලියන්න ද්‍රව්‍ය සාන්ද්‍රණය මත ද්‍රව්‍ය සාන්ද්‍රණය සංනායකතාව කෙරෙහි බලපෑම. ද්‍රව්‍ය සාන්ද්‍රණය සංනායකතාව කෙරෙහි බලපෑම. හරි. ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන විට ඒ ද්‍රාවණය තුළ පවතින අයන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ආරෝපණ ගෙන යන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා මේ සංනායකතාව වැඩි වෙනවා. කියන්නේ
ද්‍රාවණයේ ද්‍රාව්‍ය සාන්ද්‍රණය ද්‍රාවණයේ ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට අඩංගු වන අයන ප්‍රමාණය වැඩි වේ. එවිට ද්‍රාවණයේ සන්නායකතාව වැඩි වේ. උදාහරණයක් විදිහට අපි ලියන්න පුළුවන් 0.1m 0.1m KCl ද්‍රාවණයකට වඩා 0.1m KCl ද්‍රාවණයක සන්නායකතාව වැඩි. මොකද මෙතනට වඩා මෙතන අයන වැඩි. ඒ නිසා මෙයාගේ හොඳින් විද්‍යුතය යනවා අරයනවා මෙයාට වඩා හොඳ සන්නායකතාවක් මෙයාට තියෙනවා. ඒතකොට එයා ගන්න උදාහරණයක් විදිහට 0.1m KCl ද්‍රාවණයක සන්නායකතාවයට වඩා 0.1m KCl ද්‍රාවණයක සන්නායකතාවයට වඩා 0.1m KCl ද්‍රාවණයක සන්නායකතාව වැඩි වේ. අපි මෙහෙම හිතුවොත් එහෙම ලින් ජලයට වඩා මුහුදු ජලයේ සන්නායකතාව අඩුද වැඩිද කියලා අහුවොත් ඒක ලින් ජලයේ ලවණ තියෙනවා. හැබැයි ලින් ජලයේ තියෙන ලවණ වලට වඩා මුහුදු ජලයේ තියෙන ලවණ සාන්ද්‍රණය ඉතා ඉහළයි නේ. ඒ නිසා ලින් ජලයට වඩා මුහුදු ජලය ඉතා හොඳ විද්‍යුත් සන්නායකයක් වෙනවා නේ. ඒතකොට මෙහෙම ලියා ගන්න ලින් ජලයේ අයන සාන්ද්‍රණයට වඩා මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය වැඩි වේ. ලින් ජලයේ අයන සාන්ද්‍රණයට වඩා මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය වැඩි වේ. එම නිසා ලින් ජලයට වඩා මුහුදු ජලයේ සන්නායකතාව වැඩි වේ. ඊළඟට ද්‍රාවණයේ උෂ්ණත්වය සන්නායකතාව කෙරෙහි බලපෑම. ද්‍රාවණයේ උෂ්ණත්වය සන්නායකතාව කෙරෙහි බලපෑම. හරි. එතකොට මේ අයනය වල වේග රඳා පවතිනවා උෂ්ණත්වය මත. එතකොට පහලින් මේක ලියන්න යම් අයනයක වේගය උෂ්ණත්වය මත රඳා පවතී. උෂ්ණත්වය වැඩි වෙන විට
අයන ගමන් කරන වේගයද අයනයක ගමන් කරන වේගයද වැඩි වෙන බැවින් උෂ්ණත්වය වැඩි වෙන විට ද්‍රාවණයක සන්නායකතාව වැඩි වේ. උදාහරණයක් විදිහට අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මෙතන මෙයාගේ සන්නායකතාවට වඩා මෙයාගේ සන්නායකතාව වැඩි. දැන් අපි මේ හැම සංසන්දනයකදීම අනිත් දේවල් නියතව තියාගන්න තමයි සංසන්දනය කරන්නේ. තේරුණානේ? දැන් අපි ස්වභාවය සංසන්දනය කරනකොට ගත්තේ කවුද? සල්ෆියුරික් හා ඇසිටික්. එතනදී එතකොට මේ අනිත් දේවල් නියත වෙන්න ඕනේ. මොනවාද අනිත් දේවල්? නියත උෂ්ණත්වයකදී නියත සාන්ද්‍රණයකට. ඒ කියන්නේ සල්ෆියුරික් 0.1 නම් ඇසිටික් 0.1යි. දෙන්නගෙන්ම 0.1 ගානේ ජලයට දාලා ජලය ලීටරයක් කියනවා. ජලය ලීටරයකට ඒ කියන්නේ මේ 0.1 සාන්ද්‍රණය තියෙන ද්‍රාවණ දෙකක් ගන්නවා. ඇසිටික් වලයි මේ සල්ෆියුරික් වලයි. සාන්ද්‍රණය වෙනස් කරන්නේ එකම උෂ්ණත්වයේ. දෙන්නම එකම උෂ්ණත්වයේ තියලා බැලුවම සන්නායකතාව වෙනස්. දැන් ඒ සන්නායකතාවයේ වෙනසට හේතුව මොකද්ද? ස්වභාවය. සල්ෆියුරික් හා ඇසිටික් වල ස්වභාවයේ වෙනසක් තියෙනවා. ඒක තමයි හේතුනේ. දැන් දෙවෙනි සාධකය අපි බලද්දී, ඒ කියන්නේ සාන්ද්‍රණය බලද්දී ආයේ මේ ඇසිටික් හා සල්ෆියුරික් අරගෙන මේ සාන්ද්‍රණයෙන් චෙක් කරන්න බෑ. මොකද ඇසිටික් වල දෙක ස්වභාවය වෙනස්නේ. ඒ නිසා සන්නායකතාව වෙනස්නේ. ඒ නිසා එකම ද්‍රව්‍යයක් අරගෙන තමයි එතකොට ඔන්න එකම ද්‍රව්‍යයක් ගන්නවා. එතකොට ස්වභාවය එකයි දෙන්නගේ. ඒකයි KCl දෙකක් සංසන්දනය කරන්නේ. KCl දෙකක්. එතකොට ඔන්න ස්වභාවය එකමයි දෙන්නගේ. ඊළඟට එකම උෂ්ණත්වයේ මේ දෙකම තිබ්බේ දැන්. එකම උෂ්ණත්වයේ තිබ්බේ හැබැයි සාන්ද්‍රණය වෙනස් කරා. සාන්ද්‍රණය වෙනස් කරලා බැලුවා කවුද වැඩි? බලනකොට සාන්ද්‍රණය වැඩි එක්කෙනාගේ වැඩි. දැන් තුන්වෙනි එක මොකද්ද? උෂ්ණත්වය. උෂ්ණත්වය බලනකොට ස්වභාවය එකම වෙන්න ඕනේ, සාන්ද්‍රණයත් එකම වෙන්න ඕනේ. එතකොට තමයි අපිට උෂ්ණත්වය කොහොමද කියලා බලන්න පුළුවන්. එතන අපි හිතමු 0.1න් KCl ද්‍රාවණ දෙකක් ගන්නවා. එකක් සෙල්සියස් අංශක 15 දී අනිත් එක සෙල්සියස් අංශක 25 දී. අගත්තම සෙල්සියස් අංශක 15 KCl වලට වඩා सेल्सियस अंश 25 डी KCl වල සන්නායකතාව වැඩි. අයිට උදාහරණයක් විදිහට පහලින් මේක ලියාගමු. බින්නාසම් 0.1m KCl ද්‍රාවණයක් සැලකීමේදී බින්නාසම් 0.1m KCl ද්‍රාවණයක් සැලකීමේදී सेल्सियस अंशක 15 දීට වඩා සෙල්සියස් අංශක 15 දීට වඩා සෙල්සියස් අංශක 25 දී සන්නායකතාව වැඩි වේ. හරි එතකොට මේ දැන් ඔන්න දෙන ලද යම් නියත උෂ්ණත්වයකදී හරි දෙන ලද යම් නියත උෂ්ණත්වයකදී වෙනස් වූ අයන වලට වෙනස් වූ වේග පවතිනවා. වෙනස් වූ අයන වලට වෙනස් වූ වේගයන් පවතිනවා. එතකොට මේ ඒක වෙනම ඡේදකින් මෙහෙම ලියා ගන්න. එකම උෂ්ණත්වයකදී
වෙනස් වූ අයන සැලකුව විට වෙනස් අයන සැලකුව විට එකම උෂ්ණත්වයකට වෙනස් අයන සැලකුව විට ඒවාට එකිනෙකට වෙනස් වූ වේගයන් පවතී. එකිනෙකට වෙනස් වූ වේගයන් පවතී. ඒ කියන්නේ දැන් මේ තනි අයනයක් සලකලා දැන් ද්‍රාවණය සම්බන්ධයෙන් නෙවෙයි තනි අයනයක් සලකලා මේ දේවල් කියන්නේ. තනි අයනයක් සැලකුවාම මේ අයනයට යම් නියත උෂ්ණත්වයකදී එකම වේගයක් නෙමෙයි තියෙන්නේ. දැන් පොටෑසියම් දන්ට තියෙන වේගය නෙමෙයි Cl රින්ට තියෙන්නේ. H දන්ට තියෙන එක නෙමෙයි OH රින්ට තියෙන්නේ. තව සෝඩියම් දන්ට තියෙන එක නෙමෙයි පොටෑසියම් දන්ට තියෙන්නේ. වෙනස් වෙනවා. ලියන්න යම් නියත උෂ්ණත්වයකදී අයනයක වේගය රඳා පවතින යම් නියත උෂ්ණත්වයකදී අයනයක වේගය රඳා පවතින සාධක කිහිපයකි. හරි. එතකොට සාධක තුන ලියා ගන්න පළවෙනි එක අයනයේ ආරෝපණය. අයනයේ ආරෝපණය. දෙවෙනි එක අයනයේ ප්‍රමාණය. ඒ කියන්නේ අරය කියන එක. අයනයේ ප්‍රමාණය අරයට දාලා අරය. ඒ කියන්නේ විශාලත්වය කිව්වත් හරි. අයනයේ විශාලත්වය කියන්නේ ප්‍රමාණය. තුන්වෙනි එක සපයන ලද විභවයේ විභව අනුක්‍රමණය. එතකොට ඔන්න ඔය කියන සාධක මත සන්නායක මේ අයනයක වේගය කියන එක රඳා පවතිනවා. ඒතර අයනවල විවිධ වේග ඇති කරන්න පුළුවන් අපිට. වේගය වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය සාධකවල වෙනස මගින් තමයි අයනවල මේ විවිධත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ කුඩා අයන ගත්තොත් H ධන වගේ කුඩා අයනයක් ගත්තොත් එයාගේ සන්නායක මේ වේගය ගොඩක් ඉහළ අගයක් තියෙනවා. වේගය ගොඩක් ඉහළ වෙනවා. ඒකට හේතුව තමයි කුඩා අයනයක් වීම නිසා ආරෝපණය බලපානවා. ඒ වගේම විශාලත්වය බලපානවා. විශාලත්වය අඩු වෙනකොට තමයි වේගය වැඩි වෙන්නේ. ඒතර පහලින් මෙහෙම ලියන්න. ආරෝපණය වැඩි වීම විශාලත්වයේ අඩුවීම නැත්නම් ප්‍රමාණය අඩුවීම විශාලත්වයේ අනිත් ප්‍රමාණය අඩුවීම ආරෝපණය වැඩිවීම ප්‍රමාණය අඩුවීම විභවානුක්‍රමණය වැඩිවීම අයනයක වේගය වැඩිවීමට හේතු වේ. යම් නියත උෂ්ණත්වයකදී බලන්න ලියා ගන්න යම් නියත උෂ්ණත්වයකදී උෂ්ණත්වය වැඩි කරනකොට කොහොමද වැඩි වෙනවනේ. දැන් උෂ්ණත්වය නියතව තියාගෙන මේ අයනවල වේග සංසන්දනය කිරීමක් කරන්න. බලන්න නියත උෂ්ණත්වයකදී
හරි. එතකොට මේ කුඩා අයන වල ප්‍රමාණයෙන් කුඩා අයන අරයන් අයන එටා කුඩා වල යන ප්‍රමාණයෙන් කුඩා අයන වලට ඉහළ වේග පවතී. ඒකට උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් H ධන අයනය. H ධන අයනය. එතකොට සියලුම අයන අතරින් ඉහළම එතකොට මීට අමතරව තවත් සාධක බලපානවා නේ ආරෝපණයේ මේ කුඩා අයන කුඩා වීම කියන එක අකුරක් මේ සාධකයක් විතරයි. ඒතකොට මෙතන කුඩාම අයනයට මේ H දණ්ඩ ලොකුම වැඩිම වේගය පවතිනවා. ඒතකොට පහලින් ලියන්න සියලුම අයන අතරින් යම් නියත උෂ්ණත්වයකදී ඉහළම වේගයක් පවතින්නේ H ධන අයනයට වේ. ඉන් පසුව ඉහළම වේගය පවතින්නේ OH ඍණ අයනයට වේ. OH මයිනස්. ඉන් පසුව ඉහළම වේගය පවතින්නේ OH ඍණ අයනයට වේ. එතන අපි එහෙමනම් අදට තව එකක් පොඩි කරුණක් මෙහෙම ලියා ගන්න. ද්‍රාවණයක සන්නායකතාව මගින් ද්‍රාවණයක් විශ්ලේෂණය කිරීමට හැකි වේ. ඒ කියන්නේ ද්‍රාවණයක අඩංගු වෙන්නේ මොනවද? සාන්ද්‍රණය කොච්චරද? අන්න ඒ විදිහේ දේවල් මේ විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ සන්නායකතාව මැනීමට යොදා ගන්නවා සන්නායකතාව මීටරය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සන්නායකතාව මනින්න පුළුවන්. ද්‍රාවණයක සන්නායකතාව මැනීම සඳහා සන්නායකතා මීටරය යොදා ගනිමු. ද්‍රාවණයක තියෙන ලවණතාව එහෙම නැත්නම් ලවණ සාන්ද්‍රණය මේ සන්නායකතාව මීටරය යොදාගෙන පහසුවෙන් වනින්න පුළුවන්කම තියෙනවා. කියන්නේ ද්‍රාවණයක ලවණ සාන්ද්‍රණය සන්නායකතාව මීටරය මගින් මැනිය හැකි වේ. හරි. දැන් අපි අද කතා කරේ මේ විද්‍යුත් රසායනයේ මූලික සිද්ධාන්ත කොටසක්. හරි. දැන් අපි ඊළඟ දවසේ තමයි කතා කරන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ පිළිබඳව. ඒතකොට මම කියවනේ දෙකක් තියෙනවා කියලා. එකක් විද්‍යුත් රසායනික කෝෂ අනිත් එක විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ. මුලින් අපි කතා කරන්නේ විද්‍යුත් රසායනික කෝෂ. ඒක කතා කරලා ඉවරලා අපි විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ කියන එක කරනවා.
හරි. එතකොට එහෙනම් අදට අපි මේ පාඩම නතර කරමු. අපි ඊළඟ දවසේ විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස ආරම්භ කරමු. ආයුබෝවන්.